එතකොට කෙනෙක් මැරුණා කියලා කෑ ගහන අඬන වැළපෙන කෙනාට වඩා 100,000 ගුණයක වේදනාවක් දැනෙන්නේ කාටද? මරණ මංචකේ ඉන්න කෙනාට. මරණාසන්න මොහොත කියන්නේ බඩපපුව දනවා. අතහැර ගන්න බැරුව, දාලා යන්න බැරුව, යන්නේ කොහෙද දන්නේ. තමන් ගොඩනගපු මුළු ලෝකෙම අතහරින්න වෙනකොට මරණ මංචකේ ඇතිවන හැඟීම පිය විප්පයෝගෝ දුක්ඛෝ ඒකාරී සත්‍යයක්. දැන් හිතන්න එහෙම අසරණ වෙච්ච කෙනෙක් ළඟ තව දරුවෝ නෑයෝ හූතිය තිය කෑ ගහන්න ගත්තොත් ඈ දාලා යන්නේ පෝ කී තව අඬන්න ගත්තොත් තවත් අසරණ කිරීමක් නෙමෙයිද? අසරණ කිරීම. අපි කල්යාණ මිත්‍රයෙක් නම් අපි මොකද කරන්න ඕනේ? කනට කරලා හරි බුදුගුණ ටිකක් කියන්න. අම්මට මතකයි අම්මා මෙහෙම පිනක් කරා කියලා කරපු පිනක් සිහි කරලා දෙන්න. අන්න සුගතිය යවන්න තියෙන ක්‍රමේ. මතක තියාගන්න ජීවිතයේ තීරණාත්මක තැන මරණ මංචකේ. එතනදී අපිට බුදුගුණයක හිත පිහිටවන්න පුළුවන් නම් මේ බුදුගුණ කියන්නේ අපි මේ ඔය කොච්චර කිව්වත් ඇත්තටම අපිට තේරෙන්නේ නැහැ. ඇයි ඒ? බුදුගුණ අචින්තියයි. අපේ නුවණට අල්ලන්න හිතන්නවත් බෑ. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කියන. ඒ අචින්තිය බුදුගුණයක හිත පැහැදුනොත් ලැබෙන විපාකේ අචින්තියයි කියන. බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි මයි සද්ධා මත්තම් පේම මත්තම් මාත්‍රයක්. මේ ලොකු සද්ධාාවක් ගැන නෙමෙයි කියන්නේ. සද්ධා මත්තම් පේම මත්තම් සබ්බේතේ සග්ග පරායිනු. මරණ මංචකේ බුදුහාඳුර ගැන හිතේ සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති වුණොත් සබ්බේතේ සග්ග පරායිනු. ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. එක දේශනාවක් මට හම්බුණා. ඒකේ තියෙන කාශ්‍යප බුද්ධ ශාසනයේ හොරු 500ක් ගැන. ඒ හොරු මරණ මංචකේ කැලේ දුවගෙන යනවා රාජබටය පන්නනවා. අන්තිමට රහතන් වහන්සේ නමක් ළඟ කෑ ගහගෙන ගිහලා අනේ අපි බේර ගන්න කියලා වැඳ වැටෙනවා. උන්වහන්සේ මොකද කරන්නේ? අර 500 දෙනාටම පන්සිල් දීලා බුදුගුණ සිහි කරවන. රාජබටය වට කරලා ඊතල වලින් විදලා මරනවා. ඒ 500ම නින්දෙන් පිබිදියා වගේ දෙව්ලොව උපදිනවා. මරණ මංචකේ බුදුගුණ සිහි කරපු පිනෙන් කරපු දහසක් අකුසල් යටපත් වුණා කියලා ඒකේ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අපිට අකුසල් යටපත් කරගෙන කුසලයක් බලවත් කරනවා නම් ආසන්න කර්මයක් හැටියට බලවත්ම කුසලේ තමයි බුදුගුණ මනසිකාරය. මේ කාම ලෝකයේ අධිපතියා වසවත්ති මාර බලවේගී පවා යටපත් උනේ බුදුගුණයට. ඒ නිසා මරණ මංචකේ බුදුගුණ සිහි කරගන්න පුළුවන් නම් සිහි කරවන්න පුළුවන් නම් ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. කනට කරලා හරි බුදුගුණ ටික කියන්න කෙනෙක් මරණාසන්න වෙච්ච වෙලාවක කරපු පිනක කුසලයක හිත පිහිටවන්න. දැන් බලන්න මං අර කියපු කරුණු ටික ඔක්කොම මරණාසන්න වෙනකොට එන කායික වේදනාව, සිහිය දුර්වල වීමේ අවදානම, කරපු අකුසල් සිහිවීම, ඊළඟට පිය විප්පයෝග දුක ඔය ඔක්කොම එකට එකතු වෙලා එන්නේ මරණ මංචකේ කියන්නේ. ඔය ඔක්කොම එකට එකතු වෙලා එනකොට ධර්මයේ හිත පිහිටවා ගන්නවා කියන්නේ ලේසිද? නිකන් අවංකව හිතන්නකො ලේසිද කියලා. අමාරුයි. හැබැයි පින්වතුනි ඒ අමාරු දේ ජයගත් අය හිටියා. මරණ මංචකේ ධර්මයේ සිහි කරගත් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගත්ත කෝටි ප්‍රකෝටි ගාණක් හිටියා. ඒ නිසා අමාරු දේ ජය ගන්න නම් ඒක පුරුදු කරන්න ඕන. මැරෙන්න වැටෙනකම්ම හිටියොත් මම ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිටියොත් අන්න අමාරු වැටෙනවා. අපි ගොඩාක් නෑයන්ට වෙලා තියෙන එකනේ. මම ඒක ඒ වෙලාවට කරගන්න උඹලගේ පාඩු විඳපල්ලා කියලා ඉන්නවන්නේ මැරෙන්න වැටෙනකම්. අන්තිම වෙනකොට කල්පනාවක් නෑ, සිහියක් නෑ, මතකත් නෑ. ධර්මය අල්ල ගන්න අමාරුයි. ඒ නිසා සිහි නුවණ තියෙන වෙලාවේ දැන් මේ කියපු ටික හොඳට සිහි කරන්න. අපිට ධර්මාවබෝධයට උපකාර වෙන පළවෙනිම වීරිය ඇති කරගන්න උපකාර වෙන දේ මරණ සති. ඒකයි මරණය ගැන ඔබට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධයට අප්‍රමාදී භාවයේ උපදින භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. හැම වෙලේම තමන්ගෙන් අහන්න දැන් මම මැරුණොත් කොහේ යයිද? මේ ඉන්න ක්‍රමයට ඉඳලා දැන් මම මැරුණොත් කොහේ යයිද?
හිතෙන්නේ නැද්ද ටිකක්? එහෙම තමන්ගේ හිතෙන් අහන්න. අන්න එතකොට තමන්ගේ හෘද සාක්ෂිය තුළ තමන්ට උත්තරයක් නැත්නම් කියන්න බෑ. මොකක් වෙයිද දන්නේ. ඒක ඉතින් ඒ වෙලාවට වෙයි. වෙන දෙයක් වෙන්නේ නැතේ. ඕවනම් අපිට තියෙන උත්තර. අපි ප්‍රමාදයි. හැබැයි ධර්මයේ පෙන්නනවා සීක බල වඩලනම් සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා ටික ටික හරි තමන් තුළ වැඩිලනම් දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා තමන්ගෙන් අහනකොට එයාගේ හෘද සාක්ෂියෙන් තමන්ට හැම වෙලේම බලවත් වෙනවා මම දැන් මැරුණා සුගතිය. මම දැන් මැරුණා සුගතියේ කියලා. ඒක ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මීට අවුරුදු 8කට විතර කලින් වෙච්ච දෙයක්. අවුරුදු 8ක් වගේ ඇති. මන් ළඟින් ඇසුරු කරපු මහත්තයෙක් නැති වුණා. එතුමාගේ දරුවෝ 3 දෙනෙක් හිටියා. 3 දෙනාම රටවල් 3ක. එක ළමෙක් ලංකාවේ නෑ. හොඳට ඉගෙනුවා ළමයි ඒ රටවල් වල ගිහිල්ලා පදිංචි වුණා. ඉතින් ලංකාවට එන්නේ නෑ. ඉතින් බිරිඳත් එක්ක මේ අය රටවල් වලට ගියාට ඉන්න බෑ. ඒ පරිසරයත් එක්ක ටික දවසයි මාසෙයි දෙකයි ඉන්න බෑ කියලා ආයෙ එනවා. නෝනයි මහත්තයයි දෙන්න ලංකාවේ හිටියා. දෙන්න වයසට ගියා බොහොම ආදරේ. එකට බෑග් එක රෙදි ටික දාගෙන ඔය ගිහිල්ලා අනුරාධපුරේ දවස් දෙක ඉන්නවා. භාවනා පන්ති යනවා. කොහේ හරි පින්කමක් තියෙනවා නම් ගිහිල්ලා ඔය ඕන තැනක වැටලා බණ භාවනා කරනවා එකට. කොහොම ඉඳලා දවසක් රෑ මට පණවිඩයක් ආවා මේ හාමුදුරනේ අර මහත්තයාට අමාරුයි ස්පිරිතාලේ ඇතුල් කරා මේ ජීවත් වෙන එකක් නැහැ මේ අපි බලන්න ගියා ඔබ වහන්සේට පුළුවන් නම් එන්න කියලා ගිය වෙලේ ඉඳන් මේ මහත්තයා ඔබ වහන්සේ ගැන කීවා කියලා පණවිඩයක් දෙන්න කියලා. දැන් ওই පණවිඩේ මට රෑ කෙනෙක් කතා කරලා කිව්වා. දැන් මං දන්න නිසා ඇසුරු කරපු නිසා මම හිතුවා දැන් හෙට මං බලන්න යනවා උදේ පාන්දර. හැබැයි දැන් දරුවෝ 3 දෙනයි දුක් ඉඳලා දරුවෝ හැදුවට දැන් එක දරුවෙක්වත් ළඟ නැහැ. එතකොට කෙනෙකුට හිතෙනවනේ අනේ මගේ දරුවෝ මන් ළඟ හිටියා නම් කියලා හිතනවද නැද්ද? සාමාන්‍ය කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනා හිතනවා. මං ඉතින් හිතුවා දැන් දරුවෝ ගැන මේ මිනිස්සයා හිත දුක් වෙනවා ඇති. බිරිඳ එක්කත් බොහොම ආදරෙන් වයසට ගිහිල්ලත් හොඳට ගැටුමක් නැතුව ආදරෙන් හිටියා. බිරිඳ වාත හැර ගන්න බැරුව දැන් එතනත් හිත පිහිටලා ඇති. ඒ නිසා මං ඉතින් හිතාගත්ත මං කරුණ ටිකක් ගිහිල්ලා කියලා උදේ හිත පිහිටවනවා කියලා මං හිතාගෙන ගියා. ගිහිල්ලා ඉතින් මං ඒ හොස්පිටල් එකේ ඒ වෝඩ් එකේ හිටපු ડોක්ටර් තමයි ඉස්සෙල්ලාම හම්බුනේ. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ මේ අක්මාව දී වෙවි යනවා. බීපු කෙනෙක් නෙමෙයි නමුත් ඒ ලෙඩේ හැටි. ජීවත් කරවන්න අමාරුයි තියෙන තත්ත්වෙත් එක්ක කොයි වෙලේද කියන්න බෑ. මේ බොහොම අමාරුයි කියලා. ඊට පස්සේ මම ලෙඩා ළඟට යනකොට හොඳට සිහි මාව දැක්ක ගම වැඳගත්තා. අපි නොසිතන අය ධර්මයේ අල්ලනවා කියන්නේ ඒකයි. මට බණ කියන්න හම්බුන්නේ නැහැ. මං ගිය ගමන් වැඳගෙන කිව්වා හාමුදුරනේ මට යන්න තැනක් තියෙනවා කිව්වා. මං හොඳට පින් කරගත්ත කෙනෙක් කිව්වා. මම යුතුයකම් ඉෂ්ට කරා මං සියල්ල දැන් හිතෙන් අතහැරලා ඉන්නේ කිව්වා. දරුවෝ ගැන හිතන්නෙත් නැහැ කිව්වා. බිරිඳටත් යුතුයකම් ඉෂ්ට කරා දැන් ඒ අය ඔක්කොම මං හිතෙන් අතහැරලා ඉන්නේ. මං සුගතිය තුසිත දිව්‍ය ලෝකේ හිත පිහිටවාගෙන ඉන්නේ කිව්වා. මමත් සාදුකාර දුන්නා. මං කිව්වා නේ සාදු සාදු කොච්චර දෙයක්ද මම ওই ටික කරන්න හිතාගෙන මේ ආවේ කිව්වා. ඊට පස්සේ ඉතින් මම ධර්ම කරුණ ටිකකුත් කිව්වා. කීවට පස්සේ මට වැඳගෙන කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේට එන්න කිව්වේ එක දෙයක් මට කරන්න කිව්වා. ඒ තමයි මම ධර්මයේ සිහි කරගෙන අනිත්‍ය සිහි කරගෙන සුගතියේ හිත පිහිටවාගෙන ධර්මයේ මෙනෙහි කරනකොට මගේ හිත සුගතියේ පිහිටනවා කිව්වා. හැබැයි හාමුදුරනේ මට එක බාධාවක් තියෙනවා කිව්වා. මේ ගෑණි මාව අතකක අඬනවා කිව්වා ළඟට ඇවිල්ලා. එතකොට මගේ හිත විසිරෙනවා කිව්වා. හර රට ඉන්නේ උන්ට මං එන්න එපා කියද්දි උන්ට පණවිඩ දීලා උන් මගේ එනවා කිව්වා. ඒ ළමයින්ට ධර්මයක් නැහැ හාමුදුරනේ කිව්වා. ආපු ගමන් තාත්තේ කියාගෙන ඌත් කියාගෙන මගේ ඇඟට පැන්නොත් මට ධර්මයේ සිහි කරගන්න බැරි වෙයි කිව්වා. ඔබ වහන්සේ මට කරන එකම උදව්ව තමයි කිව්වා මට ධර්මයේ සිහි කරගෙන නිදහසේ මැරෙන්න ඉඩ දෙන්න කිව්වා. මේ නෑදෑයෝ ඔක්කොම එළියෙන් තියන්න කිව්වා කාමරේ එළියට දාන්න කිව්වා. දැන් මට පුළුවන් දෝක. ගෙදරයි පන්නන්න පුළුවන්ද? හැබැයි මේ බිරිඳයි
තව අක්කා කෙනෙකු යහගෙන හිටියා. ඊට පස්සේ මං අඬ ගහලා කිව්වා අපි ගොඩාක් මරණාසන්න අය ළඟ ඉඳලා තියෙනවා. මෙහෙම මරණ මංචකයේ ධර්මයේ සිහි කරගෙන දරුවන්වත් හිතෙන් අතහැරලා සියල්ල අතහැරලා සුගතියක යන්න හිත හදාගෙන ධර්මයේ වඩන කෙනෙක් ජීවිතේ මේ හම්බුනාමයි. ගිහියෙක්. ඒ නිසා අඬලා හූ තියලා ඒකට බාධා කරලා ජීවිතේ පසුතැවෙන්න එපා. බේත් ටික දෙන්න, කෑම එක කවන්න, කතා කරොත් උත්තර දෙන්න. අඬ අඬ අතපත ගන්න ගිහිල්ලා ඊට පස්සේ දුක් වෙන්න වෙයි කියලා මං හිත හැදුවා. ඉතින් තේරුම් ගත්තා. ඒ මිනිස්සයා වාසනාවන්තයි. එදා රෑ එක ළමයෙක් එයාපෝට් එකෙන් බැහැලා මග එනවා. ඉස්පිරිතාලට එන්න කලින් පණ ගියා. අනිත් ළමයා මග ප්ලේන් එකේ එනවා. දරුවෝ ළඟට එන්න කලින් පණ ගියා. ළමයි යාවනම් ආයි සුගතිය ගිහිලා මාරයි. ඒ නිසා අපිට ප්‍රියයන්ගෙන් සමහර වෙලාවට ධර්මයේ නොදන්න කෙනාට ලොකුම හානිය වෙන්නේ ධර්මයේ නොදන්න ඥාතීන්ගෙන්. ඒ නිසා මතක තියාගන්න. මොකද අපි ගොඩාක් මරණාසන්න අය ළඟට ගියහම අපිට පේනවා ධර්මයේ කියන්නේ කියාට වැඩක් නැහැ. කෑ ගහගෙන හූ තියාගෙන ඇඟට පනිනවා. ඉතින් කොහේද අර ධර්මය අල්ලන්නේ? ඒ නිසා හිතන්න මම මෙහෙම ඉඳලා මැරුණොත් කොහේයිද? ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ රටේ ප්‍රශ්නවත්, දේශපාලන ප්‍රශ්නවත්, ලෝකේ ප්‍රශ්නවත් ඕවා නෙමෙයි. අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මොකද්ද? අපි සතර අපායේ මහගෙදර කරගත්ත පිරිසක්. මේ හුස්ම ටික ගිහිල්ලා නිරේකට වැටුනොත් කවුද අපිව බේරගන්නේ? තිරිසන් ලෝකයකට, പ്രേත ලෝකයකට වැටුනොත් කවුද බේරගන්නේ? දැන් මම මැරුණොත් කොහේයිද? ඕක හිතන්න. ඒක හිතන කෙනා අප්‍රමාදීව කරුණු පහක් වඩනවා. ඒ තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුත කියන්නේ දහම් දැනුම හොඳට බණහන්. දැන් කොච්චර වාසනාවද බලන්න, කොච්චර බණහන්න තියෙනවද? ඊළඟට ත්‍යාග සම්පatti, ඔබේ ශක්ති පමණින් පින් කරන්න. ඊළඟට ප්‍රඥාව, ධර්මයේ විමසන, අනිත්‍ය මෙනෙහි කරන්න. ධර්මාවබෝධයේ පිණිස ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම ඇති කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.